අයිබෝන් ලියගෙන ඊළඟ nouns වර්ගය concrete nouns. concrete nouns. concrete කියපු ගමන් තේරෙනවා නේ ටිකක් පද. හරි පදාර්ථයේ ඝන අවස්ථාව. හරි අපිට අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් නාම පද වල තමයි concrete nouns කියලා කියන්නේ. හරි. ඒ දේවල් අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙනවා. දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන්. හරි. ගන්ධ සුවඳ දැනෙනවා. හරි. ටච් කරන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන්. හරි අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒ වගේ දේවල්. රස දැනෙනවා. ඒ වගේ. ඒවට තමයි concrete nouns කියලා කියන්නේ. සරලව කියනවා නම් අපිට අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන් දේවල් වලට තමයි concrete nouns කියලා කියන්නේ. හරි භෞතික දේවල්. හරි පොතේ තියෙනවා මෙහෙම. concrete nouns refer to physical things. භෞතික දේවල්. භෞතික දේවල් කිව්වම මොනවාද භෞතික දේවල්? කාර් එක අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්. boy අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්. හරි child අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්. cat ඒ සියලුම දේවල් භෞතික සියලුම දේවල් පණ ඇති හෝ පණ නැති අපිට අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන් භෞතික සියලුම දේවල් concrete nouns වෙනවා. භෞතික නාම පද. එතකොට physical things භෞතික දේවල් ඊට අමතරව ලියන්න පොතේ දීලා තියෙනවා people මිනිසුන් දේවල් වගේ මිනිසුන් ඒ වගේම objects වස්තුන් places ස්ථාන and substances with ද්‍රව්‍ය ඕවට තමයි concrete nouns කියලා කියන්නේ. හරි. දැන් ස්ථානයක් කිව්වොත් අපිට අල්ලන්න බෑ. අපිට කොලම්බෝ කියලා. කොලම්බෝ අපිට අල්ලන්න බෑ. හැබැයි අපිට කොලම්බෝ පේනවනේ. දකින්න පුළුවන් කොලම්බෝ. ඒවත් අයිති තියෙනවා. හරි උදාහරණ ලියා ගන්න. උදාහරණ ටිකක් පොතේ නදීලා නැහැ. උදාහරණ ටිකක් ලියන්නකො. car child හරි ඊට පස්සේ tree ගස school හරි house තේරෙනවද table ඔක්කොම concrete nouns right in a flash. මොකද ඔයගොල්ලන්ට ටෙක්ස්ට් බුක් එක හම්බුණාද? ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක හම්බුණාද? මොකද හම්බුණා ටෙක්ස්ට් බුක් එක? හරි ඉතින් ලියන්න. හරි මෙතන ස්ථානයක් දාලා ලියාගන්න ගොඩක් වැදගත්. ස්ථානයක් දාලා ලියාගන්න. These nouns මේ නාම පද can be seen
can be seen කියන්නේ දකින්න පුළුවන්. කිසියම් කෙනෙකුට දකින්න පුළුවන්. and touched ස්පර්ශ කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. හරි කාර් එක දකින්නත් පුළුවන් අල්ලන්නත් පුළුවන්. child, tree, school, house, table ඒ සියල්ලම දකින්නත් පුළුවන් අල්ලන්නත් පුළුවන්. right in flash. අවශ්‍ය නම් සිංහල ලියා ගන්න මෙම නාම පද දකින්නත් පුළුවන් අල්ලන්නත් පුළුවන්. ඒක තමයි විශේෂත්වය. හරිද ලියලා ඉවරද? සෙනෙත් හරිද? හරි සර්. හරි. පුබුදු හරිද? පුබුදු? හරි සර්. හරි සර්. ඔයාලා ටෙක්ස්ට් බුක් එක හම්බුණාද ඉස්කෝලේ? ටෙක්ස්ට් බුක් එක නෑ සර්. අපිට දවසක් කිව්වද? ඒත් නෑ. නෑ ඉංග්‍රීසි හම්බුනේ අනිත් විෂයන් වල හම්බුණා විෂය naටක. ඉංග්‍රීසියෙන් හම්බුන්නේ නැහැ. නෑ. හරි. hello hello oh මේක නෙවෙයි පුළුවන්ද මේක මේ ලෑන්ඩ්ලයින් එකක් හරි ඔකේ යන්න හරි යා පඩිනා චුටකිනා හරි sorry යා හරි ඊට පස්සේ ලියන්න abstract nouns अंतिम वर्गे abstract nouns abstract nouns කියන්නේ අරක විරුද්ධ පදේ ඉස්සෙල්ලා අපි ලියුවේ concrete nouns නේ concrete nouns වල විරුද්ධ පදේ තමයි විරුද්ධ වර්ගය තමයි abstract nouns කියන්නේ. ඒතර ඇත්තටම කිව්වොත් මේවා ගුණයක්. අල්ලන්නත් බෑ දකින්නත් බෑ. abstract nouns. පොතේ මෙහෙම දීලා තියෙනවා. abstract nouns refer කියන අදහස් වෙනවා. හරි refer කියන අදහස් වෙනවා. events කියන්නේ කිසියම් අවස්ථාවක්. තරඟ වලට event එකක් කියලා කියනවා. එතෙන් දැන් අවස්ථාවක් events states තත්ත්වයන් state කියන්නේ තත්ත්වයන් states තත්ත්වයන් activities ක්‍රියාකාරකම් අපිට ක්‍රියාකාරකම් අල්ලන්න බෑ occasions ඒත් අවස්ථාවක තමයි තියෙන්නේ etc යන ආදී හරි මම ලියන්න සුටක් යන විභෝධන ලින්ක් එක ඉල්ලනවා
hello මේක යුවා WhatsApp හරි හරි ඔතෙන්ට සාමාක්‍ය දාලා ලියා ගන්න these nouns මෙම නාම පද මොකද්ද cannot be touched අල්ලන්න බෑ cannot be touched or seen අල්ලන්නත් බෑ දකින්නත් බෑ හරි උදාහරණ කරුණාව kindness අල්ලන්න පුළුවන්ද කරුණාව අල්ලන්න පුළුවන්ද කරුණාව දකින්න පුළුවන්ද බෑනේ ඒ වගේ තමයි love ආදරය ඊට පස්සේ cruelty නපුරුකම හරි ඒ වගේ තියෙනවා එක ලියා ගන්න උදාහරණ දෙන්න හරි උදාහරණ ලියා ගන්න examples bravery කියන්නේ මොකද්ද brave කියන්නේ නිර්භීත bravery කියන්නේ නිර්භීත බව bravery කියන්නේ නිර්භීත බව හරි bravery නිර්භීත බව kindness කරුණාව love මෙතන love කියන්නේ noun එකක් ආදරය anger කේන්තිය හරි මේවා අල්ලන්න පුළුවන්ද බෑ දකින්න පුළුවන්ද බෑ හරි තව ලියන්න courage දැන් ඔයගලන්ට වගේ ඔයගලන්ට තියෙනවා නේද courage කියන්නේ මොකද්ද ධෛර්යය courage කියන්නේ ධෛර්යය හරි sickness කියන්නේ අසනීපය මේ සියල්ලම nouns හරි මොකද මේවා nouns නේ නාම පද ගන්න ඕන sickness අසනීපය හරි මේ සියල්ලම නාම පද අපිට අල්ලන්නත් බෑ දකින්නත් බෑ abstract nouns කියන්නේ ඒ වගේ ඒවට ඒ නාම පද අපිට අල්ලන්නත් බෑ දකින්නත් බෑ බොහෝ විට කිසියම් ගුණයක් තත්ත්වයක් වගේ දෙයක් පිළිඹු වෙනවා අවශ්‍ය නම් ලියාගන්න බොහෝ විට කිසියම් ගුණයක් හෝ තත්ත්වයක් පෙන්눔 කරයි බොහෝ විට කිසියම් ගුණයක් හෝ තත්ත්වයක් පෙන්වයි විභෝධ එදා නෝට් එක ලිව්වද? එදා නෝට් එක ලිව්වා නම් ඊට පස්සේ තව පිටු භාගයක් වගේ ඉඳ තියලා පටන් ගන්න. හරි. ඊට පස්සේ දෙන ඇක්ටිවිටි එකක්. noun සම්බන්ධයෙන් ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ grade 9 test book එකේ තියෙන ඇක්ටිවිටි එකක්. පොත තියෙන අය කාගේ හරි ළඟ පොත තියෙනවා නම් පිටු 114 activity 7 පිටු 114 activity 7 හරි මම බෝඩ් එකේ දාන්න activity පොතේ කරන්න activity 7 page number 140
නාමපද වගේක් තියෙනවා. ඒ ටික වගුවකට දාන්න තියෙනවා. හරි. මම ඉස්සෙල්ලා නාමපද ටික දෙන්නම්. ඊට පස්සේ වගුවදී. දැන් නාමපද ටික චාල්ස්, රබිෂ්, රබිෂ් කියන්නේ කුණු. තනතලිය රබිෂ් කියන්නේ කුණු. plant, history, ඉතිහාසය, work, Edison, Thomas Alva Edison, නමක්, word, වචනය, spectacle, Henry, flame, fire, West Orange, දොඩම් ජාතියක්. හරි. දොඩම් ජාතිය West Orange කියන්නේ. බටහිර දොඩම් ඒවද? නැහැ. West Orange කියන්නේ ඇමරිකාවේ තියෙන ප්‍රාන්තයක්. ප්‍රාන්තයක නමක්. ඒ වගේම නිව් ජර්සි. ඒ නිව් ජර්සි කියන තහල් තියෙනවනේ ඇමරිකාවේ. ඒ ප්‍රාන්තයක් නේ. නිව් ජර්සි. West Orange කියන්නේ මේ ප්‍රාන්තයක් නෙමෙයි, ප්‍රාන්තයට අයිති පළාතක්. ඒ කියන්නේ ටවුන් එකක් වගේ. හරි. නිව් ජර්සි කියන්නේ ප්‍රාන්තයක්. ડિප්‍රෙෂන්. මම අපෝ තේරුම දෙන්නම්. වගුවේ ලියද්දි ડિප්‍රෙෂන් කියන්නේ මානසික ආතතිය. ටාස්ක්, කාර්ය, වැඩි. හරි. දැන් තියෙන වගුවකට දාන්න මේ ටික. වගුවේ නිවැරදි කොලම් එකට දාන්න තියෙනවා. වගුව තියෙන මෙහෙමයි. ප්‍රධාන කොටස් දෙකයි common nouns සහ proper nouns කියලා. පොඩි කාලේ මොනවද දීලා දෙනවද 9 වසරේට නේ? ඒකට මේවා දන්නේ නැති අය ඉන්නවා. count nouns මේක අපව කොටස් දෙකකට බෙදෙනවා. count nouns සහ mass nouns කියලා. හරි. count nouns and mass nouns. හරි. දැන් දාන්න තියෙන්නේ. බලන්න ඉස්සෙල්ලාම චාල්ස්. එයා කොමන්ද ප්‍රොපර්ද? ප්‍රොපර් නම් ප්‍රොපර්, කොමන් නම් කොමන්. කොමන් නම් ඒක ගණන් කරන්න පුළුවන්ද බැයිද? ගණන් කරන්න පුළුවන් නම් කවුන්ටබල්, ගණන් කරන්න බැයි නම් මාස්. ප්‍රොපර් කියන්නේ නිශ්චිත නන්නේ. කෙනෙක්ගේ නමක්, ප්‍රාන්තයක නමක්, ප්‍රදේශයක නමක්, ටවුන් එකක නමක් ප්‍රොපර්. කොමන් කිව්වොත් පොදුවේ බොහෝ පිරිසකට, බොහෝ සමූහයකට කියන්න පුළුවන් ඒවා. පොදු නාම. ඒවා ගණන් කරන්න පුළුවන් වෙනක් පුළුවන්, බැරි වෙනක් පුළුවන්. පොදු නාමයක් කියලා ගණන් කරන්න පුළුවන් නම් කවුන්ටබල්, ගණන් කරන්න බැරි නම් මාස්.
කාගේ හරි ටර්ම් ටෙස්ට් තිබිලා මට ලකුණු හම්බුණා නම් කියන්න හරි. දැන් ඉබෝද කිව්ව ලකුණු 97 තියනවලු very good. අනිත් පැත්තෙන් මේ ලකුණු තියනවා නම් කියන්න හරි. ඉවර නම් I have finished කියලා message එකක් දාන්න. පොඩි කාලේ වැඩක් තියෙන්නේ ගොඩක් ලේසි නේ. කවුද ඉවර දැන් විකෝද හරිද කුබුදු සෙරත් හරිද ප්‍රශ්න තියෙනවා අහන්න චාල්ස් කියන්නේ නමක් හරි තේරුම ඕන කියන්න රබිෂ් කියන්නේ කුණු රබිෂ් කියන්නේ කුණු තව ඔය වැඩ කරන නැති දේවල් වලටත් කියන රබිෂ් කියලා වැඩ කරන නැති කතා වලට එහෙම සාමාන්‍ය රබිෂ් කියන්නේ කුණු ප්ලාන්ට් කියන්නේ පැලය හිස්ටරි ඉතිහාසය වර්ක් වැඩි හරි එඩිසන් නමක් වර්ඩ් කියන්නේ වචනය ස්පෙක්ටකල් කණ්ණාඩිය ඇස් වලට දාන කණ්ණාඩිය හරි හෙන්රි කෙනෙකුගේ නමක් ෆ්ලේම් කියන්නේ ගිනි දැල්ල තේරුම් ලියා ගන්න නැත්නම් ෆයර් කියන්නේ ගින්දර ෆ්ලේම් ගිනි දැල්ල ෆයර් ගින්දර වෙස්ට් ඔරෙන්ජ් කියන්නේ ඇමරිකාවේ ටවුන් එකක නමක් නිව් ජර්සි කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්තයක් ડિප්‍රෙෂන් කියන්නේ මානසික ආතතිය ටාස්ක් කියන්නේ කාර්යය ඒත් වැඩේ වගේ තමයි කාර්යය කිසියම් කාර්යයක් කියලා කියන්නේ තාම වෙනද කවුරුවත් සර්
චාල්ස් කියන්නේ මොකටද? ඇහෙන්නේ නැහැ. කැඩි කැඩි වගේ ඇහෙන්නේ. මැසේජ් එක දාන්නකො. එහෙනම් මදි. කැඩි කැඩි වගේ ඇහුණා. චාල්ස් කියන්නේ චාල්ස් කියන නමක්. චාල්ස් කියන නමක්. ඒත් කැඩි කැඩි වගේ ඇහෙන්නේ. චාල්ස් කියන නමක්. ටාස්ක් කියන්නේ කාර්යය. එතකොට ටාස්ක් මේ කියන්නේ මේක කාර්යය. කාර්යය කියලා කියන්නේ වැඩේ. හරි සර්. finished. මේක අමාරුද? පොඩි කාර්යයක් නේ. විභව දාම කරනවද? සුබුදු? සර් ෆ්ලේම් කියන්නේ මොකටද? ඒ කියන්නේ ගිනි දැල්ල. ෆ්ලේම් හරි සර්. ඉවරයි. හරි. විභව හරිද? හරි සර්. හරි. එහෙනම් බලන්න. select a signal මදි. හරි. හරි. පළවෙනි එක count nouns. මෙතන mass nouns ගණන් කරන්න පුළුවන් නම් count ගණන් කරන්න බැරි නම් mass. මේ දෙකම common nouns වෙනවා. proper nouns කියන්නේ මොනවද? දන්න දේවල් නේ කෙනෙක්ගේ නමක්, ප්‍රදේශයක නමක්, නිශ්චිත නාම. හරි. චාල්ස් කියන්නේ කෙනෙක්ගේ නමක්. එතකොට proper noun එක. ඉස්සතේ කියන proper nouns කියන්නේ මොනවද කියලා. විස්තරාත්මකව ගන්න. හරි. rubbish කියන්නේ කුණු. හරි. rubbish කියන්නේ මොකක්ද එහෙනම්? මොකක්ද? කුණු කියන ලෝකෙ එකද තියෙන්නේ කුණු. කොහෙද තිබ්බත් ඒ කුණු වලට කුණු කියලාමනේ කියන්නේ. ඒකට ඒක common noun එකක්. කුණු ගණන් කරන්න පුළුවන්ද? කුණු 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා mass noun එකක්. rubbish එනවනේ මේ අතට. හරිද? plant කියන්නේ පැලය. අඹ පැලයටත් plant කියලා කියන්නේ, කොස් පැලයටත්, දෙල් පැලයටත් ඕනම ගහක පැලයට කියන්නේ plant කියලානේ. ඒක නිසා common noun එකක්. පැල 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. ඒක නිසා common nouns යටතේ countable. හරිද? හරි දැන් ටක් ගන්න. ඒනනේ පල්ලෙහා ලියුවම. හරි. ඊට පස්සේ මේක හරි history ඉතිහාසය. ඉතිහාසය කියුවාම ඒක මොකද්ද? ඉතිහාසය. ඕනම රටක ඉතිහාසයක ඉතිහාසය කියලා කියන්න පුළුවන්. ඕනම දෙයක ඉතිහාසයකට ඉතිහාසය කියලා කියන්න පුළුවන්. ඒක නිසා common noun එකක්. common nouns එකේ ඉතිහාසය ගණන් කරන්න පුළුවන්ද? බැහැ. ඒක නිසා mass noun එකක්. ඉතිහාසය 1 2 3 කියලා ගණන් කරන්න බැහැ. mass noun එකක්. work වැඩේ. grammar වලදී මතක තියාගන්න work කියන්නේ වැඩ අපිට සමහර අවස්ථාවල ගණන් කරන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි වැඩ කියන්නේ ගණන් කරන්න බෑ. mass noun එක. ඕනම වැඩයකට වැඩේ කියන්න පුළුවන්. ඒ නිසා proper නෙමෙයි, නිශ්චිත නෙමෙයි, common. ඕනම වැඩයකට work කියලා කියන්න පුළුවන්. ඒ නිසා common. common යටතේ අපිට හිතෙනවා වැඩ 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් කියලා.
ඒ වැඩ වර්ග. හැබැයි එකම වැඩේ තුල වැඩ 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. එතෙන්දී ග්‍රැමර් යටතේ විස්තර කරන්නේ ගණන් කරන්න බෑ. ඒක නිසා මාස් uncountable කියලා තමයි විස්තර කරන්නේ. හරි. සල්ලි උනත් uncountable grammar වලදී අපිට හිතෙනවා countable කියලා. හැබැයි uncountable grammar වලදී සල්ලි ගණන් කරන්න බෑ. මාස් noun එකක් තමයි. හරි. එඩිසන් කියන්නේ පුජ්‍යලයේ නමක් නේ. ඒ නිසා ලේසි. proper noun එකක්. word වචනය. හරි. ඕනම භාෂාවක වචනයකට word කියලා කියනවා. ඒක නිසා common පොදුයි. ඊට පස්සේ වචන 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වචන ගන්න රචනාවක එහෙම ගණන් කරනවානේ. එහෙනම් countable. spectacle කන්නඩි පුට්ටම. ඒක ලේසියිනේ. countable. විනාඩි 3. විසල් මොකද උනේ? wifi දාගන්න. ඒක ඔක්කොම මගේ ලිස්ට් එක බලන්න වීඩියෝ එකකින් හරි. හරි සර්. හරි. එතකොට ස්පෙක්ටකල් කියන්නේ කන්නඩි කොට්ටම. පොදුවේ ඕනම කන්නඩි කොට්ටමකට ස්පෙක්ටකල් කියලා කියන්නේ. හැබැයි බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් අපි හිතමු ජෝර්ජ් ගුණරත්න. විෂන් කෙයා. විෂන් කෙයා එකට ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් හදනවා කන්නඩි කොට්ටමකට. ඒගොල්ලන්ගේ කියන්නේ විෂන් කෙයා ස්පෙක්ටකල්ස් කියලා. ඒක කිව්වොත් ඒක ප්‍රොපර් නවුන් එකක්. නිශ්චිතයි. හැබැයි පොදුවේ ඕනම ස්පෙක්ටකල් එකට ස්පෙක්ටකල් කියන නිසා ඒක කොමන් නවුන් එකක්. අනිත් එකේ ගණන් කරන්න පුළුවන්. කන්නඩි කොට්ටම් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. ඒ නිසා කවුන්ටබල්. හරි. ඊට පස්සේ හෙන්රි ලේසිනේ කෙනෙක්ගේ නමක් නේ. හෙන්රි කෙනෙක්ගේ නමක්. එහෙනම් මොකද්ද? proper noun එකක්. ඊට පස්සේ flame. flame කියන්නේ ගිනි දැල්ල. ඒ වගේ සාමාන්‍යයෙන් ඔය ද්‍රව්‍යයන් ඒ වගේ දේවල් සියල්ලම මොනවාද? common nouns වෙනවා. නිශ්චිත දෙයක් නෙමෙයි ගිනි දැල්ල කියලා එහෙම අර කෙනෙක්ගේ නමක් එහෙම නැහැ. හරි. ඕනම ස්ථානයේ ගිනි දැල්ලට flame කියලා කියනකොට ඒක පොදුයි. ඒක නිසා ඒක common noun එකක්. common noun යටතේ ගිනි දැල්ල ගණන් කරන්න පුළුවන්ද? ඒක ගණන් කරන්න බෑ. ඒක නිසා mass noun එකක්. fire කියන එකත් ඒ වගේ ඒ තාර්කෙම තමයි mass noun එකක්. ඊළඟ west orange කියන්නේ කිසියම් town එකක නමක්. ඒ නිසා ඒක proper noun එකක්. කොළඹ වගේ තමයි. මේ දොඩම් જાතියක් නෙමෙයි හරි. town එක වගේ නමක් කොළඹ වගේ ඉතින් proper noun එකක්. New Jersey ඒකත් නිකන් ප්‍රාන්තයක නමක්. ඒක නිසා proper. ඊළඟට depression මානසික ආතතිය. ඒ වගේ දේවල් සියල්ලම ලෙඩවල නම් ඒ වගේ දේවල් සියල්ලම mass noun කියලා මතක තියාගන්න. depression එතකොට මේක මේ අතර එන්නේ. ඒක ගණන් කරන්න බෑනේ. මානසික ආතතිය 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. බෑනේ. ඊළඟ task කියන්නේ කාර්යය එකත් massම තමයි. ඒකත් mass noun එකක්. ඔය වැඩ කාර්යය ඔක්කොම uncountable කියලා තමයි ගණන් ගන්නේ. හරිද? flame කියන එක මම දැම්මේ නැහැ. ඔයාලට පේන්නේ නැහැ යටිම දැම්මොත්. sorry task කියන එක. අඩු වෙන වගේ නේ පේන්නේ. task කියන එක මෙයාට දාගන්න mass. හරි. now take your spoken English book. ළම පොත අතරම තියාගන්න. අප ඕන වෙනවා.
Now take out your spoken English book. ගොඩක් රසවත් පාඩමක් කරන්නේ මේක සාමාන්‍යයෙන් හොඳට ඉංග්‍රීසි කතා කරන කට්ටිය වැඩිපුර පාවිච්චි කරනවා. හොඳ වීඩියෝ එකකුත් තියෙනවා මේකේ. අපි කලින් ග්‍රැමර් වලට මේක කරලා තියෙනවා. හැබැයි මේ භාවිතය ඊට වඩා ටිකක් දීර්ඝව යනවා. හරි. ගොඩක් රසවත් පාඩමක්. A very interesting topic. Okay, write the topic. Make a hurry. Write the topic. Have you ever කියලා ඉස්තැන් ටිකක් දාන්න. ඩොට් ටිකක් දාන්න. Have you ever කියලා මේක question එකක් ප්‍රශ්නයක්. හරි. පොඩ බෝඩේ බලන්න. Have you ever එකට පස්සේ මෙතන එනවා past participle verb එකක්. මොකද මේක have එකත් එක්ක past participle තියෙනවා මේ present perfect වලින් තමයි ප්‍රශ්නේ අහන්නේ. present perfect tense. has හරි have හරි එක verb එකේ past participle තියෙනවා කියන්නේ present perfect. හරි. මේකේ මොකක්ද අහන්නේ? you කියන්නේ ඔබ, ඔයා. ever කියන්නේ කවදා හරි. ඔයා කවදා හරි. ඒ කියන්නේ ඔයා ජීවිතේ එකපාරක් හරි. have තියෙනවාද? මුලට ඇවිල්ලා ප්‍රශ්නයක් තියෙනවාද? past participle කියන්නේ මොකක් හරි දෙයක් කරලා. නැත්නම් දැකලා, කාව හරි දැකලා. ඒක තමයි මේ අහන්නේ. ඔයා කවදා හරි මේ කිසියම් දෙයක් කරලා තියනවාද? නැත්නම් කොහේ හරි ගිහිල්ලා තියනවාද? හරි කාව හරි දැකලා තියනවාද? ඒක තමයි මේ අහන්නේ. හරිලා හොඳ වීඩියෝ එකක් තියෙනවා ඉංග්‍රීසියෙන් කට්ටිය කතා කරන. ඒක මම අන්තිමට පෙන්නන්නම්. මේක හොඳට පාවිච්චි කරනවා ඒගොල්ලෝ. ස්පෝකන් ඉංග්‍රීසි වල ලියාගන්න හරි. සිංහල දෙනම ලියාගන්න ඔබ කවදා හරි කරලා තියෙනවද? ඔබ කවදා හරි යමක් කරලා තියෙනවද කියලා මේ අහන්නේ. ඔබ ගිහිල්ලා තියෙනවද? ඒ ක්‍රියාපද වෙනස් වෙන්න පුළුවන්. සරලව කියනවා නම් ඔබ කවදා හරි යමක් කරලා තියෙනවද කියලා තමයි අහන්නේ. හරි. නම්බර් 1. කොහොමද අහන්නේ? ඔබ කවදා හරි නවසීලන්තයට ගිහිල්ලා තියෙනවද? කොහොමද අහන්නේ? Have you ever ගිහිල්ලා කියන්නේ කොහොමද? යනවට කියන්නේ go. ගියා නම් when. ගිහිල්ලා නම් gone. හැබැයි gone දැම්මොත් වැරදි. ඇයි? ඇයි gone දැම්මොත් වැරදි? Why is it wrong? කාටද කියන්න පුළුවන්? මෙතන gone දැම්මොත් වැරදි කියලා කියනවා. ඇයි? හේතුව කියන්න පුළුවන් කාටද? කියලා දීලා තියෙනවා. කාටද මතක? ග්‍රැමර් යටතේ මේ කියලා දුන්නා. කාටද මතක? මොකද මෙතන එන්න ඕන? ගිහිල්ලා තියනවාද කියලා අහන්න. ඔයා කවදා හරි නවසීලන්තේ ගිහිල්ලා තියනවාද කියලා තමයි අහන්න ඕන. ටියුට් එකේ තියෙනවා මේ වගේ ඒවා. present perfect යටතේ තියෙනවා. කියන්න පුළුවන්? How to ask that question in English? කාටද අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ? කො? ඒ ප්‍රශ්නේ උත් තෑග්ගක් දෙනවා. අහන්න පුළුවන්? අලුත් අවුරුද්ද තෑග්ගක් දෙනවා. තෑග්ග මොකද්ද? ඒ කියන්නේ අමතර පන්තිය. හරි. Have you ever කොහොමද අහන්නේ? අහන් ඉන්න. gone කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. හරි. දැන් මම අහන්නේ මම ලංකාවේ ඉන්නේ. මගේ ඉස්සරහින් ඉන්න කෙනත් එහෙනම් ලංකාවේ ඉන්නේ. මම ලංකාවේ නම් මගේ ඉස්සරහින් ඉන්න කෙනත් ලංකාවේනේ. හරි. මම එයාගෙන් අහනවා have you ever gone to New Zealand කියලා. gone කිව්වොත් එයා නවසීලන්තේ ගිහිල්ලා තාම නවසීලන්තේ. එහෙනම් වැරදි. gone කිව්වොත් ගිහිල්ලා තාම එහෙ. එහෙනම් එයා තාම නවසීලන්තේ. හරි. නවසීලන්තේ ඉන්න කෙනෙක් මගේ ඉස්සරහින් ඉන්න විදිහක් නෑනේ. හරි. එහෙනම් gone එන්න බෑ. එහෙනම් කොහොමද එන්න ඕන? have you ever been? මේ been කියන්නේ ගිහින් ඇවිත්.
ගිහිල්ලා තමයි. හැබැයි ඇඟිලා තියෙන අදහස ගිහිල්ලා ඇවිත් කියලා. ඇත්තටම කිව්වොත් ගිහිල්ලා ඇවිත්. අපි ඉතින් ගිහිල්ලා ඇවිත් තියනවද කියලා අහන්නේ නැහැ. ඔයා කවදාද ගිහිල්ලා තියනවද කියලා තමයි අහන්නේ. Have you ever been ස්ථානයක්නේ ස්ථානයකට කිසියම් ගමනාන්තයකට destination එකකට කලින් to දානවා. එහෙනම් to New Zealand. යනද ඔබ කවදා හරි නවසීලන්තයට ගිහිල්ලා තියෙනවාද? සිංහල තේරුම ලියා ගන්න. ඔබ කවදා හරි නවසීලන්තයට ගිහිල්ලා තියෙනවාද? බීන් කියන්නේ ගිහිල්ලා. ඇත්තටම ගිහිල්ලා ඇවිත්. දැන් කතා කරන්න ඕන හරි උදාහරණ දෙන්න ඕන වගේ. මේක විතරම බ්‍රිටිෂ් කට්ටිය පාවිච්චි කරන ෆ්‍රේස් එකක්. sorry verb style එකක්. වාක්‍ය රටාවක්. sentence pattern එකක්. හරි. අපි ලංකාවේ ටවුන් එකක් ගමුකෝ. මේකෙන් කියන්නේ ඔයා කවදා හරි නවසීලන්ත ගිහිල්ලා තියෙනවාද? හරි. you කියන්නේ ඔබ, ever කියන්නේ කවදා හරි නවසීලන්තයට ගිහිල්ලා තියෙනවාද? හරි, next one. කමාස් දාන්න හරි. ඩබල් කමා දාන්න හරි. ලියන්න. ඒ කියන්නේ එකම වචන රිපීට් වෙනවා නම් කමාස් දාන්න. විභාගෙට මේක කරන්න යන්න එපා. හරි. Have you ever been to කොහෙද? Candy. ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවාද? හරි. Write in a flash. කමාස් දාන්න. proper noun නිසා මුල් ලකුණු capital. රටක නමක්, town එකක නමක්. The first letter should be capital. Proper nouns. හරි. ඔබ කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවාද? ඒතර මේ ඔක්කොම මොනවාද? ප්‍රශ්න. ඒක නිසා question marks දානවා. Hi. Number 3. ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වගේ. කොහෙද ගිහිල්ලා තියෙනවද කියලා. කාටද පුළුවන් අහන්න. නිසල් පුළුවන්ද? පුබුදු? සෙනෙත්ය පුළුවන්ද? විබෝධ? ඔක්කොටම chance එක හම්බ වෙනවා කියන්නේ. ලේසි. ඔයා කවදා හරි කොහේ හරි ගිහිල්ලා තියෙනවද? අහන්න මේ විදිහට. එකිනෙකට chance එක හම්බ වෙන්න. ටක් ගාලා කියන්න. කො? කතා කරන්න මේ වගේ අහන්න ප්‍රශ්නයක්. Have you ever been to India? Okay, very good. ඔයා කවදා හරි ඉන්දියාව ගිහිල්ලා තියෙනවද? Very good. හරි. දැන් මම ප්‍රශ්නයක් අහනවා. කාටද පුළුවන් මම සිංහලෙන් අහන්නේ. මට ඉංග්‍රීසි වලින් කියන්න බෑනේ. ඔයාට කවදා හරි BMW එකක් තිබිලා තියෙනවද? ඔයාට කවදා හරි BMW කාර් එකක් තිබිලා තියෙනවද? තිබිලා තියෙනවද කියලා අහන්න ඕනේ දැන්. අහන්න පුළුවන්. Have you ever had a BMW? Okay, very good. Correct. Have you ever ඔයාට කවදා හරි තියෙනවද? දැන් මෙතන යනවනේ තිබිලා. තිබිලා කියන කොහොමද ගන්නේ? තියෙනවා කියන්නේ කොහොමද? has හරි have හරි. තිබුණා නම් had. තිබිලා නම් past participle එකක්. තිබිලා කියන්නේ past participle නේ. ඒකත් had මනේ. මෙතන එනවනේ had. හරි. Have you ever had a BMW? Okay, write in a flash. ඒ කියන්නේ දැන් තියනවාද කියන්නේ මේ අහන්නේ. අතීතයේ කවදා හරි දවසක BMW එකක් තිබිලා තියෙනවද ඔයාට කියලා අහන්න. Have you ever had a BMW? කමාස් දාන්න හරි. හරි දැන් මම had එකට තේරුම් ගොඩක් එනවා. අන්න බලන්න. තේරුම් පහක් මම දෙනවා. මෙතන had කියන්නේ තිබිලා. සිංහල තේරුම නෑ තිබිලා කියන්නේ. මෙතන had කිව්වේ තිබිලා. හරි. දන්නවද pen friend එකෙන් කාටද කියලා? pen friend, pen pen friend. පෑනේ මිතුරා කියන්නේ කාටද? Do you know? Who is a pen friend?
පෑනක් තියෙන යාළුවෙක්ද? Who is a pen friend? දන්නේ නැද්ද? දැකලා නැති ලිපි අන්න හරි. ඔව් දැකලා නැති ඔව්. letter ඔව්. මෙයා ඔව්. we have never seen them. අපි කවදාකවත් ඒගොල්ලන්ව දැකලා නැහැ. හරි. ඒ යාළුවාත් එක්ක ලියුම් වලින් තමයි ගනුදෙනු කරන්නේ. හිතන්න ඕස්ට්‍රේලියාවේ යාළුවෙක් ඉන්නවා. ඒ දැනගන්නෙත් ගොඩක් ලාට සංග්‍රහයක් වගේ දානවා අපිට ලංකාවෙන් යාළුවෙක් ඕන කියලා ඕස්ට්‍රේලියාවේ කෙනෙක් දානවා සංග්‍රහයක් වගේ. හරි. ජාත්‍යන්තර සංග්‍රහයක් වගේ. එතකොට අපි ඒකට ඇප්ලයි කරලා එයාත් එක්ක යාළුකම හදා ගන්නවා. ඊට පස්සේ ගනුදෙනු කරන්නේ ලිපි මාර්ගයෙන් විතරයි, ලියුම් වලින් විතරයි. කවදාකවත් දැකලා නැහැ. ෆොටෝස් එහෙම ගන්න පුළුවන් ඉතින්. කවදාකවත් දැකලා නැහැ. ඒතකොට ඒ වගේ කෙනෙක් තමයි pen friend කෙනෙක් කියලා කියන්නේ. ඒ pen friend ඈනේ මිතුරා. හරි. letters මගින් තමයි ගනුදෙනු කරන්නේ. හරි. ඔයාලට කවදා හරි pen friend කෙනෙක් ඉඳලා තියෙනවද? කොහොමද අහන්නේ? Have you ever ඉඳලා? හරි. ඉන්නවනම් කොහොමද කියන්නේ? I have a brother. මට සහෝදරයෙක් ඉන්නවා. have ඉන්නවා. හිටියා නම් I had a brother. මට හිටියා සහෝදරයෙක්. දැන් නැහැ. ඉඳලා කියන්නේ ඒත් had past participle එක had. have කියන්නේ ඉන්නවා. එයාගේ past tense had. ඒ වගේම past participle ඒත් had. එහෙනම් මෙතන had කියන්නේ තිබිලා නෙවෙයි ඉඳලා. පණ තියනවනේ පණ තියනවා නම් ඉඳලා. පණ නැත්නම් තිබිලා. Have you ever had a pen friend? හරි. ඔයාලට කවදා හරි පෑනේ මිතුරෙක් ඉඳලා තියෙනවද? ඉස්සර තමයි ඉතින් ගොඩක් මේවා හිටියේ. දැන් ඉතින් ඊමේල් තියෙනවා. තව සෝෂල් මීඩියා තියෙනවා ඉතින්. Have you ever had a pen friend? ඔයාලට කවදා හරි පෑනේ මිතුරෙක් ඉඳලා තියෙනවද? ඉතින් අපිට have you ever had a brother? Have you ever had a cat? ඔයාලට කවදා හරි පූසෙක් ඉඳලා තියෙනවද? හරි. Have you ever had a tiger? හරි. එංගලන්ත කට්ටිය කනවා බොනවටත් හොඳට එංගලන්ත කට්ටිය වගේම හොඳට ඉංග්‍රීසි කතා කරන කට්ටිය කනවා බොනවටත් කියන්නේ have කියලා. හරි. ඔයාගේ ලන්ච් එක දිවාහාරය ගන්න. කියන්නේ කන්න කියන එකනේ. Have your lunch. Have your lunch. Eat your lunch නෙමෙයි. Have your lunch. දැන් නැත ලියන්න පැත්තකින් have your lunch. Have your මෙතන ලියන්න එපා වෙන පැත්තකින් ලියා ගන්න. වෙන ඊට තියෙන තැනක ලියා ගන්න have your lunch කියන්නේ ඔබගේ දිවාහාරය ගන්න. Have your dinner. Have your breakfast. ඒ වගේ කියන්න පුළුවන්. මම මගේ උදේ ආහාරය ගනිමින් ඉන්නවා. කොහොමද කියන්නේ? I am having my breakfast. ඒකේ මම මගේ උදේ ආහාරය ගනිමින් ඉන්නවා. අපිට ස්පේස් නැහැ. මම මගේ breakfast එක ගනිමින් ඉන්නවා. මේ කනවා කියන අදහස තමයි මේ have කියන්නේ නේ. කමින් ඉන්නවා. I am eating කියන එකට සමානයි මේක. හැබැයි eating කියලා කියන්නේ හොඳට ඉංග්‍රීසි කතා කරන කට්ටිය ඒගොල්ලෝ කියන්නේ have කියලා. ඒවත් දෙන්න කනවට කියන්නේ have කියලා. හරි. හරි. දිවා ආහාරය ගන්නකොට I am having my lunch කියලා හිතන්න. රාත්‍රී ආහාරය අද ගන්නකොට dinner එක ගන්නකොට හිතන්න I am having my dinner. ඒ විදිහට හිතන්න. ඒකට තමයි පුරුදු වෙන්නේ කතා කරන්න පුළුවන් වෙන්නේ එතකොට. හිතන්න ඕනේ ඉංග්‍රීසි. සාමාන්‍ය have කියන එකට ing දාන්න බෑනේ. I am having a car කියන්නේ බෑ. මට කාර් එකක් තියෙනවා කියන අදහසින් have එකට ing දාන්න බෑ. ඒක මෙතෙන්දී ing දැම්ම හේතුව මේ තියෙනවා නෙමෙයි. කනවා කියන අදහසින් තමයි ing දැම්මේ. හරි එහෙනම් කනවට තියෙනවනේ කනවට කියනවා අපි have කියලා. හරිද? හරි. දැන් මට ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔයා කවදා හරි ඉන්දියානු කෑමක් කාලා තියෙනවද? කොහොමද අහන්නේ? අහන්න බෑ. ඔයා කවදා හරි ඉන්දියානු කෑමක් කාලා තියෙනවද? දැන් ස්පෝකන් ඉංග්‍රීසි ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. ඔයා කවදා හරි ඉන්දියානු කෑමක් කාලා තියෙනවද? How to ask in English? Ko දැන් ඉස්සල් කතා කළා විභෝධ පුළුවන්ද පුබුදු කෙනෙක් තියා Have you ever had the Indian food? හරි have you ever had Indian food? Have you ever had දැන් කාලා කියන්නේ had නේ කනවට have කියලා කිව්වනේ ඉතින් කාලා එයාගේ past participle දැන් මෙතන had කියන්නේ කාලා කාලා
food කියන එක සාමාන්‍යයෙන් uncountable ගණන් කරන්න බෑ. ඒක නිසා අපි ඒවා ඉස්සරහට වගේ and වගේ articles දාන්නේ නැහැ. 30ද කියලා දුන්නා. ඒ නිසා නිකම්ම කියනවා Indian food කියලා. දාන්න පුළුවන් විශේෂ අවස්ථා තියෙනවා. ඒවා ඉස්සරහට කියලා දෙන්න. නිසා food කියන uncountable දාන්න එපා. Have you ever had Indian food? ඔයා කවදා හරි ඉන්දියානු කෑම කාලා තියෙනවද? හරි have you ever had Japanese food? ජපාන් කෑම කාලා තියෙනවද? ලංකා කෑම හොඳයි නේ. Number 6. ලෙඩ හැදෙන්නේ නැහැ. හරි හැබැයි හොඳ ඒවා කන්න. මොන හරි බීලා තියෙනවද කියලා කොහොමද අහන්නේ? බොනවටත් කියන්නේ have කියලාමයි. හරි. Have your tea? It is getting cold. තේක බොන්න. ඒක සීතල වෙනවා. It is getting cold. It is getting cold. ඒක සීතල වෙනවා. Have your tea කියලා කියන්නේ. ඒකත් අතෙන් ලියන්න දන්නේ නැත්නම් තේක බොන්න. Drink your tea නෙමෙයි. Have your tea. තේක බොන්න. He is having a mango juice. ඔහු mango juice එකක් බොමින් ඉන්නවා. එතන බොනවට කියන්නේ having කියලා. Have. He is having a mango juice. ඔහු අම්ල ජූස් බොමින් ඉන්නවා. හරි. වසවිස නැතිව ගන්න. He is having a mango juice. ඔහු mango juice එකක් having කියන්නේ මොකක්ද නේද? Drinking. He is drinking වලින් එක සමානයි. බොනවටත් have කියලා කියනවා. I am having a cup of tea. දැන් මට අහන්න ඕන ඔයා කවදා හරි කැඳ කෝප්පයක් බීලා තියෙනවද කියලා. කොහොමද දාන්නේ? හරි ගුණ දෙයක් වගේ දාන්න. හරි. Okay, how to ask in English? ඔයා කවදා හරි කැඳ කෝප්පයක් බීලා තියෙනවද? කොහොමද? It's your chance. Okay, this is a great chance to speak in English. ඉංග්‍රීසියෙන් කතා කරන විශිෂ්ට අවස්ථාවක්. කොහොමද දාන්නේ? ඔයා කවදා හරි කැඳ කෝප්පයක් බීලා තියෙනවද? කැඳ කෝප්පෙට කියන්නේ a cup of porridge. Porridge කියන්නේ කැඳ. A cup of porridge. ඔලියෝ ටෙස්ට් එකේම තියෙනවා. ඔලියෝ ටෙස්ට් watery porridge. වතුර ගතිය ගොඩක් තියෙන ගොඩක් දියාරු වෙච්ච තනුක කරපු කැඳ තමයි බොන්නේ. අනාථ නිවාසයෙන් යට දෙන්නේ මේ වගේ එකක්. හරි. කොහොමද? එසා පොත් කියවන්නතර වචන අල්ලගන්න පුළුවන්. Have you ever කාලා තියනවද? එහෙනම් had a cup of බීලා තියනවද? A cup of porridge. A cup of porridge කිව්ව කැඳ කෝප්පයක්. මෙතන had කියන්නේ එහෙනම් බීලා. porridge කිව්ව කැඳ. හැමදාම බොනවනේ. ගුණයිනේ healthy නේ. Have you ever had a cup of porridge? හරි, ඔයගේ මම අහන ප්‍රශ්නයක් එහෙනම් මොන හරි දෙයක් බීලා දිනවද කියලා? මොකද බෙවරේජ් එකක් දාලා අහන්න පානයක් දාලා හෙල්දි දෙයක් දාලා කොහොමද කතා කරන්නේ? මොන හරි දෙයක් බීලා දිනවද? මතකයි නැද්ද? ඔයා කවදාද ෆැමිලි බීලා තියෙනවද? Have you ever had king coconut? හරි වගේ අහන්න පුළුවන්. හරි. next one. අරගෙන කියන්නත් had කියලා ගන්න පුළුවන්. හරි. have medicine from a doctor. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරගන්න. have කියනකොට අරගන්නවා. හරි මට අහන්න ඕන මෙහෙම. ඔයා කවදා හරි බෙහෙත් අරගෙන තියෙනවද විදේශීය වෛද්‍යවරයෙක්ගෙන්? Have you ever had medicine? Have you ever had medicine කියන්නේ ඔයා කවදා හරි බෙහෙත් අරගෙන තියෙනවද? කාගෙන්ද? From a foreign doctor. විදේශීය වෛද්‍යවරයෙක්ගෙන්. එයාගෙන් කියන්නේ from දානවා. හරි from a foreign doctor.
හරි. ඔබ කවදා හරි විදේශීය වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරගෙන තියෙනවද? මෙතන හැට් කිව්වේ නම් අරගෙන. තවත් භාවිතයන් තියෙනවා. හරි මේක තමයි ප්‍රධාන භාවිතය මම කිව්වේ හැඩ් එකේ. ක්‍රියාපදයක් ලෙස. මෙතන ටේකන් කියන එකට සමානයි. බෙහෙත් අරගෙන තියෙනවද? ෆොරින් ડોක්ටර් විදේශීය වෛද්‍යවරයෙක්. සමහර හොස්පිටල් වල ඉන්න ડોක්ටර් චෑන් කියලා. චයිනීස්. ඒ වගේ ඉන්දියන් වෛද්‍යවරු ඉන්නවා. ඊට වඩා ගමේ වේද මහන්තයා හොඳයි නේ. Right in a flash. හරි number 8. දැන් head එක ඉවරයි හරි. දැකලා තියනවාද කියලා අහමු අපි. කාව හරි. හරි. අහන්න බලන්න එහෙනම්. ඔයා කවදා හරි කාව හරි ඔයා කවදා හෝ කිසියම් කෙනෙක්ව දැකලා තියනවාද? අහන්න බලන්න. මොකක්ද දෙයක් දාන්න? Have you ever seen a helicopter? කවදාද helicopter එකක් දැකලා තියෙනවද? අර වීඩියෝ එකේ තියෙන උදාහරණේ. Have you ever seen a helicopter? Have you ever seen a football match? කවදාද football match එකක් දැකලා තියෙනවද? watch දාලා අහන්න පුළුවන් නරඹලා තියෙනවද කියලා. කො? අහන්න බෑ. Have you seen a cricketer? Have you ever seen a cricketer? ඔයා කවදාද cricket field එකක දැකලා තියෙනවද? හරි. අපි හම් ප්‍රශ්නයක් number 8 හරි. ඔයා කවදා හරි භූතයක දැකලා තියෙනවද? හරි. Have you ever seen a ghost? seen කියනකොට දැකලා. Have you ever seen a ghost? හරිද? seen කියන්නේ දැකලා. see කියන්නේ දකිනවා, so කියන්නේ දැක්කා, seen කියන්නේ දැකලා. හරි. number 9. ඔයා කවදා හරි කුසලාණයක් දිනලා තියනවාද? කොහොමද අහන්නේ? ඔබ කවදා හරි කුසලාණයක් දිනලා තියනවාද? කප් එකක්, ට්‍රොෆි එකක්. කොහොමද? සෙනෙත් පුළුවන් දහන්න. ඔබ කවදා හරි කුසලාණයක් දිනලා තියෙනවද? ට්‍රොෆි එකක්. Can you? කුසලාණ කියන්නේ ට්‍රොෆි. පුළුවන්. කාටද පුළුවන්? Have you ever won a trophy? Have you ever දිනලා කියන්නේ won. දිනනවාට කියන්නේ win. දිනුවා won සහ දිනලා it won. Have you ever won a trophy? trophy කියන්නේ කුසලාණය. ඔබ කවදා හරි කුසලාණයක් දිනලා තියෙනවද? ඒක දැනගන්න තේරුම් ලියා ගන්න හරි. හරි number 10. ඔයා කවදා හරි බයිසිකලයක් පැදලා තියෙනවද? පැදලා කියන්නේ ridden. හරි මම උදව් කළා. ridden. පුබුදු අහන්න පුළුවන්ද? ඔබ කවදා හරි බයිසිකලයක් පැදලා තියෙනවද? කො? Have you ever ridden bicycle? Okay, very good. Have you ever ridden bicycle? එහෙම නැත්නම් a bicycle. Have you ever ridden? ඔබ කවදා හරි පැදලා තියෙනවද? මොකද්ද? බයිසිකලයක්. a bicycle. ඔයා කවදා හරි අශ්වයක පැදලා තියෙනවද? Have you ever ridden a horse? හරි අශ්වයා පාවුනේ. ඔබ කවදා හරි විදේශිකයෙක් එක්ක කතා කරලා තියෙනවද? කොහොමද අහන්නේ? 15ක් දෙනවා මම.
මේ ගොඩක් වැදගත්. ඔබ කවදා හරි විදේශිකයෙක් සමග කතා කරලා තියෙනවාද? පාඩු බලන් අහන්න. විදේශිකයා tourist. foreigner. කොහොමද අහන්නේ? Have you talked Have you ever? Hari, talked hari. Okay. foreigner? Foreigner. Foreigner. සමග. හොඳයි. Have you ever talked? කතා කරලා. තව කතා කරන speak කියලා කියනවනේ. එහෙනම් spoken ගන්නත් පුළුවන් speak එකේ past participle දෙකම හරි. spoken or talked. දෙකම හරි. කතා කරලා. හරි. ඔයා කවදා හරි කතා කරලා තියෙනවාද with a foreigner? විදේශිකයෙක් සමග. විදේශීය සංචාරකයෙක් සමග නම් tourist. හරි. ලියන්න බෑ. Have you ever spoken with a tourist or foreigner? හරි. මේ දවස්වල කතා කරන්න යන එක ලංකාවේ අයත් කතා කරද්දි මාස් දාගෙන කතා කරන්න. next one. ඔයා කවදා හරි චීනයේ ජීවත් වෙලා තියෙනවද? ඔබ කවදා හරි චීනයේ ජීවත් වෙලා තියෙනවද? කොහොමද අහන්නේ? ලේසි. ඔබ කවදා හරි චීනයේ ජීවත් වෙලා තියෙනවද? Have හරි. Have you ever lived China? Okay, very good. Have you ever lived past participle in China? In දාන චීනයේ රටකට කලින් in කියලා දාන්න. හොඳයි. Have you ever lived? lived කියන්නේ live එකේ past participle කොහෙද? In China. හරි. ඔබ කවදා හරි චීනයේ ජීවත් වෙලා තියෙනවද? එහෙනම් have you ever lived in Wuhan? හරි. ඔයා කවදා හරි ටීවී එකේ ඉඳලා තියෙනවද කියලා කොහොමද අහන්නේ? ඔබ කවදා හරි ටීවී එකේ ඉඳලා තියෙනවද? ඔබ කවදා හරි ටීවී එකේ ඉඳලා තියෙනවද? පුළුවන් කෙනෙක් කියන්න ගන්න. කැමති කෙනෙක් කියන්න. ඔබ කවදා හරි ටීවී එකේ ඉඳලා තියෙනවද? බලන්න මිනිස් පවුනේ. Have you ever TV program? එතකොට ඉඳලා කියන අදහස ආවේ නේද? ටීවී ප්‍රෝග්‍රෑම් හරි. එතන verb එකක් ඕනේ නේද? ඉඳලා කියන්නේ කොහොමද? ඉන්නවට කියන්නේ? ඉන්නවා be. ඉඳලා කියන්නේ being. Have you ever been TV program? Okay, correct. Have you ever indala kiyane been on a TV on a TV program එතන on TV කියලා කෙටියෙන් ගන්න පුළුවන් on TV වැඩසටහන TV program ඒත් හරි දෙකම හරි. Have you ever been on TV? හොඳ මම on දානවා. TV එක කියන්නේ on දානවා. channel එක නාමයක් කොහොමද දාන්න පුළුවන් on there න. හරි on Hero TV. Have you ever been on TV? been කියන්නේ මෙතෙන්දී ඉඳලා. ඔබ කවදාද ඉඳලා තියෙනවද TV එකේ? බලන්න කට්ටිය පාවුනේ. Okay, how to ask this question? ඔබ කවදා හරි දේ දුන්නක් දැකලා තියෙනවද? ඔබ කවදා හරි දේ දුන්නක් දැකලා තියෙනවද? කොහොමද අහන්නේ? අන්තිම Have you ever seen a rainbow? Okay, very good, correct. Number 14. Have you ever seen මොකද්ද? A rainbow. ඔයා කවදා හරි දේ දුන්නක් දැකලා තියෙනවද?
number 15 ඔබ කවදා හරි වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා තියෙනවද කොහොමද අහන්නේ ඔබ කවදා හරි වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා තියෙනවද ඔයා කවදාද ගිහිල්ලා තියෙනවද කොහෙටද තවත් ග්‍රහ ලෝකයකට වෙනත් ග්‍රහ ලෝකයකට කාටද බලන්න අහන්නේ Have you been to another planet? very good එව දාන්න එව දැමන හරි have you ever been ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවද කොහෙටද to another planet have you ever ගිහිල්ලා කියන්නේ been කොහෙටද to another planet තවත් වෙනත් ග්‍රහ ලෝකයකට planet ග්‍රහ ලෝකයකට මෙතන බීන් කිව්වේ ගිහිල්ලා. ඇත්තටම ගිහිල්ලා ඇවිත්නේ. එයා ගිහිල්ලා තාම වෙනත් ග්‍රහ ලෝකයක නම් මගේ ඉස්සරහා ඉන්න බැහැනේ. ගෝන් දැම්මොත් වැරදි. ගෝන් කිව්වොත් එයා තාම අනිත් ග්‍රහ ලෝකේ. එහෙනම් මගේ ඉස්සරහා ඉන්න දෙයක් නැහැ. එක්ක මාත් ඉන්නෝනේ ඒ ග්‍රහ ලෝකෙ. හරි. Have you ever been to another planet? ඔබ කවදා හරි වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා තියෙනවද? හරි. දැන් අපිට මේකට උත්තර ලියන්න පුළුවන් present perfect tense එකෙන්. answers කියලා දාගන්න. number 1. එකක් කෙටියෙන් ලියන්න පුළුවන් ක්‍රමස් දාලා. උත්තරේ දෙකක් වෙන්න පුළුවන්. මම එකේ උත්තරයක් විතරයි දෙන්නේ. මාරු මාරුට යනවා. number 1. ඔයා කවදා හරි නවසීලන්ත ගිහිල්ලා තියෙනවද? හරි. ඔව් නම් කියන බඩ උත්තරයක්. කො? ඔව් නම්. Yes. ඔව් yes විතරක් නෙමෙයි. තව කියන්නේ මම ගිහිල්ලා තියෙනවා නවසීලන්තයට. මම නවසීලන්තයට ගිහිල්ලා තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා නවසීලන්තයට. කතා කරා. ස්පෝකන් ඉංග්‍රීසි කියන ඔයගොල්ලෝ කතා කරන්න ඕන. මම කතා කරලා හරියන්නේ නැහැ. I have been to New Zealand. Okay, very good. Yes, I have been to New Zealand. So I have been කියන එක කෙටි කරලා I've been කියලා කියන්න පුළුවන්. I have කෙටි කරලා I've. may have කෙටි කරලා. එහෙනම් තමයි ඉංග්‍රීසි කට්ටිය කතා කරන්නේ. I've been. මම ගිහිල්ලා තියෙනවා. කොහෙටද? to New Zealand. නවසීලන්තයට. Yes, I've been to New Zealand. ඔව් මම නවසීලන්තයට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නැත්තම්? No, මම කවදාකවත් ගිහිල්ලා නැහැ. I have never been to New Zealand. හරි අපි නැතිවත් ඉස්සරහට ලියමු. හරි. ඔයා කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද? උත්තරේ කියන්න බෑ කවුරුද? ඔව් නෝ? ඔබ කවදා හරි නුවර ගිහිල්ලා තියෙනවද? Yes. I've been. Yes. I've been to Kandy. Okay, correct. Yes, I've been to Kandy. Very good. අර I have කියන එක කියලා I've කියලා කියන්නේ. මේ යටිතල වෙකෙන්න ඕන. I've been to Kandy. Yes, I've been to Kandy. ඔව් මම නුවර ගිහිල්ලා තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා කොහෙද? නුවරට. Number 3. What's the question? Have you ever had a BMW? හරි. නැහැ. මට කවදාකවත් BMW එකක් තිබිලා නැහැ. Out of 10. නැහැ. මට කවදාකවත් BMW එකක් තිබිලා නැහැ. No, I No. have never. I Had. had never. I have never had Had. a BMW. හරි. නෑ. නැත්තම් no. I have never had. එක කෙටි කරාම I've never had. I have never කෙටි කරාම I've never had. මට කවදාකවත් තිබිලා නැහැ මොකද්ද? BMW එකක්. I have never had a BMW. question mark නෙමෙයිනේ. හරි. එතන මෙතන had කියන්නේ තිබිලා.
have never had කියන්නේ කවදාකවත් තිබිලා නැහැ. මට කවදාකවත් BMW එකක් තිබිලා නැහැ. Okay, question number 4. What is the answer? Number 4 එකට උත්තර දෙන්න කවුරු හරි? Number 4 මොකක්ද මේ question එක? Have you ever had a pen friend? හරි ඒක නෑ කියලා උත්තර දෙන්න බලන්න. නෑ මට කවදාකවත් pen friend කෙනෙක් ඉඳලා නැහැ. No, I never had a pen friend. Okay, very good. No, I've never had a pen friend. No, නැහැ. I've never had. මට කවදාකවත් ඉඳලා නැහැ. A pen friend. පෑනේ විතරේ. Number 5. හොඳයි මේ හිටියාම වෙනත් රටවල තොරතුරු දැනගන්න පුළුවන්. ඒ රටේ ලස්සන තැන්වල ෆොටෝස් එවනවා. Number 5. Have you ever had a cup of porridge? Yes, දාලා උත්තරේ කියන්නේ. Have you ever had a cup of porridge? Go. Auna? Yes, I had a cup of porridge. Okay, correct. ඔයාලගේ වැඩි දියුණු කරනවා. උත්තරේ හරි. Yes, oh, I've had. මෙතන I've had කියන්නේ මම දීලා තියෙනවා. මෙතන had කිව්වේ ඉඳලා. මට කවදාකවත් ඉඳලා නැහැ. මෙතන මම දීලා තියෙනවා. දීලා have කියන්නේ තියෙනවා. මොනවද? A cup of porridge. කැඳ කෝප්පයක් මට කියන්න ඕන කිහිප වතාවක් කියලා. කිහිප වතාවක් කියලා කියන present perfect වලදී ලස්සනට several times කියලා. Several times. Several times කිව්වේ කිහිප වතාවක්. දෙකක් තේරුම්. කිහිප වතාවක්. කිහිප වතාවක් නේ හරියට හැමදාම බොන්න ඕන හරි. Hope you like to drink porridge. Bonna say ned. Number 7. Have you ever had medicine from a foreign doctor? If it is no, come on, ඉතින් කතා කරන්න. Have you ever had medicine from a foreign doctor? නැත්තම් බෙහෙත් අරගෙන නැත්තම් කවදාවත් foreign doctor කෙනෙක්ගේ? No, yeah. No, I have never had medicine from a foreign doctor. Correct. නැහැ. I've never had. මම කවදාකවත් අරගෙන නැහැ. මොනවද? බෙහෙත්, medicine. කාගෙන්ද? From a foreign doctor. විදේශීය වෛද්‍යවරයෙක්ගෙන්. ඉපලියා ගන්න. Next one. Have you ever won a trophy? Yes, no? ඔව් මම කුසලානයක් දෙකලා තියෙනවා. කො? Yes, I won a trophy. Yes, I won a trophy. Very good. Yes, oh, I've won. මම දිනලා තියෙනවා. A trophy.
have you ever ridden a bicycle? කවදා හරි බයිසිකල් එකක් පැදලා තියෙනවද? පොඩි ළමයෙක්ගෙන් වගේ අහන්න පුළුවන්. උත්තරේ yes no? yes කො? Yes, I ride in bicycle. yes I have ridden a bicycle. ඒක ridden කියලා කියන්නේ. very good. ඔව් මම බයිසිකල් එකක් පැදලා තියෙනවා. number 9. මාරුණාද? මාරුණානේ sorry ඔයගොල්ලෝ අන්තිම හදා ගන්නකො. අංකඩි පොඩක් හදාගන්න හරි. number 6 ඇහුවේ හරි මොකක්ද මගේ අරුණානේ cup of porridge හරි number 5 වෙනකන් හරි number 6 අපිට මගේ අරුණා Ghost. ghost මගේ අරුණානේ තව ඉන්දියන් ෆුඩ් එකක් මගේ අරුණා sorry අංකඩි දාන්න පොඩක් හරි pen friend හරි ඒක number 4 ඊට පස්සේ number 5 cup of porridge ඒක හරි number 6 මගේ අරුණා හරි number 6 දාමු අපි මම හදන්න number 6 ඊට පස්සේ ලියන්න මම අංකඩි හදන්න number 6 ඇහුවේ have you ever had Indian food හරි මේක දාන්නකෝ yes I've had මම කාලා තියෙනවා එතන මෙතන had කිව්වේ කාලා මම කාලා තියෙනවා yes I've had එතන had කිව්වේ කාලා ඔව් මම කාලා තියෙනවා මොනවද Indian food ඔව් මම Indian කෑම කාලා තියෙනවා අංකේ හදාගන්න හරි number 7 have you ever had medicine from a foreign doctor ඒක හරිනේ number 7 මේක have you ever seen a ghost hari ghost දැක්කේ නෑනේ එයා පේන්නේ නැත්නම් මම මග යනවා number 8 hari නැහැ මම කවදාකවත් ghost කෙනෙක් දැකලා නැහැ කොහොමද කියන්නේ දැකලා දිනා ඉන්නවද no number 8 no I've never seen මම කවදාකවත් දැකලා නැහැ Ghost. හරි මම කවදාකවත් භූතයෙක් දැකලා නැහැ number 9 trophy එක හරිනේ ඔන්න number 9 එකට උත්තරේ තියෙනවා number 10 තමයි bicycle එක number 10 එකටත් හරි අංක හදා ගන්න හරි අංකේ මාරු කරගත්තා නම් හරි කප කප ලියන්න එපා අංක දාන්නකෝ එතන හරි ඒ විදිහට අංක දාගන්න number 11 have you ever spoken with a tourist උත්තරේ yes na උත්තරේ yes na yes ඔව් මම කතා කරලා තියෙනවා ටූරිස්ට් කෙනෙක් එක්ක නැත්නම් ෆොරිනර් කෙනෙක් එක්ක කොහොමද කියන්නේ Yes, I talked. Yes, I had talked with a foreigner. I've කියලා නෝනා had නෙමෙයි I have yes I've talked මම කතා කරලා තියෙනවා had දැම්ම කතා කරලා තිබුණා එහෙනම් spoken with a tourist සංචාරකයෙක් සමග නැත්නම් foreigner කෙනෙක් සමග විදේශිකයෙක් සමග Hi. Number 12. Have you ever lived in China? හරි. කවදා හරි චීනයේ ජීවත් වෙලා තියෙනවද? නෑ නෝනා කිය. If your answer is no. නැහැ මම කවදාකවත් චීනයේ ජීවත් වෙලා නැහැ. කොහොමද කියන්නේ? විබෝධ කොහොමද කියන්නේ? නැහැ මම කවදාකවත් චීනයේ ජීවත් වෙලා නැහැ. කො? No, I never.
හරි කියන්න පුදු කිය No, I never live in China. lived past participle දාන lived in Lived. China හරි හොඳයි කතා කරලා තමයි කතා කරන්න පුළුවන් හොඳයි කතා කරන්න no නැහැ I've never lived මම කවදාකවත් ජීවත් වෙලා නැහැ කොහෙද in China චීනයේ දැන් මේව මට ප්‍රැක්ටිස් කරන්න ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න නංගිලා මල්ලිලාගෙන් හරි අයියලා අක්කලාගෙන් හරි අහන්න ඉංග්‍රීසි වලින් හරි have you ever seen a ghost කියලා අහන්න එපා ඒ වාක්‍ය අර අනිත් ඒවා අහන්න and number 13 have you ever been on TV ඔබම TV එකේ ඉඳලා තියෙනවා ඒතකොට කට්ටිය TV off කළා කොහොමද කියන්නේ yes I've been on TV හරි මම වෙලාවෙන් සර්ච් කරනවා yes oh මම ඉඳලා තියෙනවා TV එකේ yes I've been on TV නැත්නම් no I have never been on TV number 14 have you ever seen a rainbow ඔබම rainbow එකක් දැකලා තියෙනවා yes I've seen a rainbow yes I've seen a rainbow කිහිප වතාවක් නම් several times මම කිහිප වතාවක් රේණුවක් දැකලා තියෙනවා ඉපලියනේ මේක හොඳ වීඩියෝ එකක් තියෙන අන්තිමටම පෙන්නන්න next one have you ever been to another planet no I've never been to another planet නැහැ මම කවදාකවත් වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා නැහැ හරිද ගිහිල්ලා තියෙනවා yes I have been to another planet ඊගෙන කියනවා කියන්න හරි okay now take your essay book essay පද ගන්න පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න වචන අපි දමයි මැද ගැන දෙන්නේ ඒ වගේ පොඩි ඡේදයක් ලියන්න විභාග වල දෙනවා වචන 50ක 60ක වගේ 50ත් 70ත් අතර ලියන්න කියලා එනවා. ඔයාලට ටෙස්ට් පේපර් එක ගැන ලකුණු 10ක් වගේ හම්බෙයි. essay එකක් આવත් 15ක් වගේ හම්බෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 10 වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට පේපර් එකේ නම් ගොඩක් වැඩිපුර හම්බෙනවා. ලකුණු 5ක්ම හම්බෙනවා. හරි. essay මත ගන්න. take your essay book. හරි මේක ඔලෙල් පාස් පේපර් ප්‍රශ්නයක් හැබැයි ලේසි ඔලෙල් වලට එන්නේ ගොඩක් ලේසි ඒවා my best friend ගැන අහනවා the most important person in my life my mother the value of water ජලයේ වටිනාකම ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න ගොඩක් ලේසි ෆස්ට් පේපර් එකේ පැරග්‍රාෆ් එක ලේසි පොඩි රචනාවක් ඒ කියන්නේ ෂෝට් essay එකක් හැබැයි එක ඡේදයක් ලියන්න ඕන මොකද එක ඡේදයක් ලියන්න කියන්නේ අපි ආස ඡේද ගොඩක් කියන්නේ දෙක ඡේදයක් ලියන්න කියන්නේ හරි ලියගන්න මාතෘකාව how I spend my free time අපි එකක් ලියුවා හැබැයි මේකට ඒකෙදි ලියුවේ අර එක විනෝදාංශයක් අරන් ඒක ගැන නමුත් මෙහෙම આવොත් ඔයාලට වාසියක් තියෙනවා how I spend my free time මම මගේ free time එක ගත කරන ආකාරය තමයි මේ කියන්නේ විවේක කාලය ගත කරන ආකාරය මම මගේ විවේක කාලය ගත කරන ආකාරය එතෙන්දී ඔයාලට ගොඩක් දේවල් ගැන කියන්න පුළුවන්. ඔයා එකක් නෙමෙයි කරන්නේ. පොත් කියවනවා, ටීවී බලනවා, භාවනා කරනවා. මේ සියල්ල කියන්න පුළුවන්. ලේසි කරුණු ගොඩක් තියෙනවා. හරි මේක 2019 ඔලෙල් ආපු ප්‍රශ්නයක්.
ගිය අවුරුද්දේ O level දෙසි නේද? අපි අර ගිය පාර නෙමෙයි මයි මදා ගැන the most important person in my life එකත් පාස් වෙපම් ප්‍රශ්නයක් O level වල. O level කියන මේ අමාරු මේවා ඉන්නේ දැන් ගණන් වලට එන O level වලට මේ වගේ ප්‍රශ්න හරි. අන්න මේක හැමෝටම පුළුවන් නේද මේ සමීකරණය? මේ වගේ එකක් එන O level වලට. O level first paper එකේ එනවා. x වල වගේ ගන්න පුළුවන් නේද? ක්‍රමෙත් එක කියනවා නම් හරි එතකොට x සමාන කීයද? 8යි. අමාරු. අමාරු නේ හරි අමාරු ඒක තමයි. මේ O level ප්‍රශ්න හැබැයි. ඒ ගණන් ප්‍රශ්න වගේ තමයි ඉංග්‍රීසි ප්‍රශ්න. හරි. හරි එහෙනම් ලියමු. How I spend my free time. මම මගේ විවේක කාලය ගත කරන ආකාරය. Okay, tell me what you do. What do you do? ඔයගොල්ලෝ කරන්නේ මොනවද? කො? ඉංග්‍රීසි එකෙන් කියන්නේ. ඔයා විවේක කාලේට මොනවද කරන්නේ? නිසල්, what do you do? ඔබදු? I watch TV. I watch TV. Go. Any time another guy. You both now watch TV. Hari, ena pilih. Reading book. Reading books. Okay, very good. Hari, ena pilih book. Mela mali nisa. Video එක දාන්න නැත් එක. හරි. ලියමු මෙහෙම. මම ගොඩක් අපූර්වමත් ක්‍රියාකාරකම් කරනවා. මගේ විවේක කාලයේ අතරතුරේ. කොහොමද කියන්නේ? මම කරනවා. මම I කරනවා do. හරි. ගොඩක්. A lot of. අපූර්වමත් කියන ලස්සන වචනයක් තියෙනවා fantastic. නියම. fantastic වලද? අපූර්වමත් නියම ඉතා හොඳ කියන තේරුම් තියෙනවා fantastic. කියන්නේ නියම. ක්‍රියාකාරකම් activities y කපලා is දාන්න. මගේ විවේක කාලයේ අතරතුරේ during my free time. Okay, right. I do කියන්නේ මම කරනවා a lot of fantastic activities. ගොඩක් අපූර්ව නැත්නම් නියම ක්‍රියාකාරකම් ගොඩක් මම කරනවා මගේ විවේක කාලයේ අතරතුරේ. කියන මාතෘකාවට සම්බන්ධ මාතෘකාවට අදාළ හොඳ වාක්‍යයක් ලියුවා. කරන්නේ මොනවද කියලා කිව්වා. ගොඩක් කරනවා කියලා කිව්වා. activities. හරි දැන් ඔක තමයි key sentence එක. මේ paragraph එකේ වැදගත්ම වාක්‍යය ඕක. දැන් ඔකට support කර ඊළඟ වාක්‍ය ලියන්න ඕන. හැමතිස්සෙම මේ මාතෘකාවට අදාළව ලියන්න ඕන. එහෙම ලියුවොත් තමයි ලකුණු හම්බෙන්නේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් හිතන්නේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා කියලා යාළුවෝ ගැන කිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. මාතෘකාවට අදාළව ලියන්න ඕන. හරි. දැන් කිහිපයක් කරනවා කියලා කිව්වනේ. මගේ ප්‍රියතම ක්‍රියාකාරකම් කියමු my favorite activity. is වෙනවා meditating. භාවනා කිරීම. හරි. විවේක කාලයට මම ගොඩක් වැඩ කරනවා. ඒ වාතුරින් මගේ ප්‍රියතම එක භාවනා කිරීම. ඔන්න දැන් භාවනා කිරීම ගැන අපි කියනවා. ඒ කියන්නේ පොඩි වාක්‍යයක් කියන එක ගැන. හරි මොකද ඒකනේ දෙලොවටම වැදගත් වෙන්නේ. which කියන එක දාලා මේ භාවනා කිරීම විස්තර කරනවා. which කියලා මේ භාවනා කිරීම භාවනා කිරීම කියන නාම පදයක් මේ කියන්නේ. ing දැම්මම මේක නාම පදයක්. meditate කියන්නේ භාවනා කරනවා. meditating කියන්නේ භාවනා කිරීම. හරි meditating which දාලා විස්තර කරනවා භාවනා කිරීම helps. ඒ භාවනා කිරීම උදව් කරනවා. මොකටද? to relax කරගන්න. my mind මගේ මනස. හරි relax කරගන්න කියන්නේ සංසුන් කරගන්න ඕනේ. හරි. my favorite activity is meditating. මගේ ප්‍රියතම ක්‍රියාකාරකම භාවනා කිරීම.
which helps ඒ භාවනා කිරීම උදව් කරනවා. භාවනා කිරීම ඒක වචන නිසා S එකක් ආවා. මොකටද උදව් කරන්නේ? to relax. සංසුන් කරගන්න. මොකද්ද? මගේ මනස, my mind. ලස්සන වාක්‍යය. හරි ඔයගොල්ලෝ භාවනා කරනවා නේද? ඊ වනේ හොවනේ? නෑ. නෑ. අර මේ WhatsApp group එකට දාන්නේ අහන්න හරි. හරි. මම පොත් කියවන්නත් ආසයි. මම ආසයි පොත් කියවන්නටත්. කොහොමද කියන්නේ? මම ආසයි පොත් කියවන්නටත්. කියන්න බෑ. මම ආසයි. I like. කියවීම කියවනවා කියන්නේ read. කියවීම කියන ing දානවා. එතකොට මේක noun එකක්. කියවීම නාම පදයක්. මම ආසයි කියවන්නට. මොනවද? books. මම ආසයි පොත් කියවන්නටත් අල්තයන්වත් ඕන නිසා අපි 2 දානවා. 2 කියන්නේ අල්තයන්. එතකොට මම ආසයි පොත් කියවන්නටත් ඒකටත්. වань සරල වාක්‍යයක්. I like reading books too. tense එක හරියට ලියන්න. ඔකදී අපි සාමාන්‍යයෙන් ලියන්නේ simple present tense. ඊට අමතරව present perfect උනත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් කරන දේවල් නෙමෙයි. ඒක නිසා simple present tense, habitual actions. tense එක හරියට වැදගත් ලියද්දී. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ කියන්න පුළුවන් දැන් පොත් කියවුවම ලැබෙන වාසි මොනවද? ඒක මගේ දැනුම දියුණු කරලා තියෙනවා ඉතා වේගයෙන්. කොහොමද කියන්නේ? ඒක දියුණු කරලා තියෙනවා මගේ දැනුම. it කිව්වේ ඒක. ඒ කිව්වේ පොත් කියවීම. it කිව්වේ ඒක දියුණු කරලා තියෙනවා present perfect tense. it has improved. හරි. improved කියන්නේ දියුණු කරලා past participle has කියන්නේ තියෙනවා. හරි. ඒක දියුණු කරලා තියෙනවා. මෙන්න subject එක මෙන්න verb එක. ඒකේ පොත් කියවීම. හරි. පොත් කියවීම දියුණු කරලා තියෙනවා. මොකද්ද? මගේ දැනුම. My knowledge තමයි object එක. Has improved what? My knowledge. මගේ දැනුම දියුණු කරලා තියෙනවා. හරි. පොත් කියවන එක මගේ දැනුම දියුණු කරලා තියෙනවා. ඉතා වේගෙන් කියලා කොහොමද කියන්නේ? කියලා දුන්නාම. ඉතා වේගෙන් නම් ඊයේ සතියේ හරි ඊට ඉස්සෙල්ලා සතියේ හරි කියලා දුන්නා. ඉතා වේගෙන් කියලා කොහොමද කියන්නේ? In a slash. In a flash. In a flash කියන එක ටග් ගාලා කියන එක තමයි එන්නේ. ඊට වඩා ගැළපෙන එකක් මම කියලා දුන්නා. මොකක්ද? මේ ළඟදී කියලා දුන්නා. ඊ සතියේ හරි ඊට ඉස්සෙල්ලා සතියේ හරි. පාඩම් කරලා තියෙන්න ඕන. in a flash හරි මතක තිබිච්ච එක හොඳයි. very good. by leaps and bounds. by leaps and bounds කිව්වේ ඉතා වේගයෙන්. rapidly, swiftly. හරි. ඒක දියුණු කරලා තියෙනවා මගේ දැනුම ඉතා වේගයෙන්. by leaps and bounds මේ වගේ phrases පාවිච්චි කරනකොට ඕනනම් ලකුණු හම්බෙන්න වැඩිපුර. මොකද මේකේදී ඔයා එක්සැම් එකට පෙන්නන්න ඕන ඔයාගේ ඉංග්‍රීසි දැනුම. මම ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ඕන. එතන තමයි ලකුණු ගන්න පුළුවන් වැඩිපුර. ෆ්‍රී ටයිම් එක ගැන තොරතුරු ලියනවට අමතරව එකක් ලියන්න ඕන. ඒ ලියන අතරේ වගේ දැනුම පෙන්වන්නත් ඕන. ඔයා දන්න වචන, vocabulary, ඔයා දන්න වාක්‍ය රටා, grammar ඒ සියල්ල පෙන්වන්න. පුරාණ passive voice දාන්න. ඒතර වැඩිපුර ස්කෝර් කරන්න පුළුවන්. මේ relative pronoun එක දාලා මේ අපි කියලා දුන්න relative pronouns කලින් පාඩම් අමතක නම් බලන්න පුළුවන්. playlist එකක් හදලා තියෙනවා කලින් පාඩම් දාලා YouTube channel එකේ grade 8 old class කියලා එහෙම නැත්නම් grade 9 new class or grade 8 old class කියලා search කරලා බලන්න playlist එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ 9 වසරට දාලා සියලුම videos එකේ තියෙනවා පිළිවෙලට. ගොඩක් වැදගත් පාඩම් තියෙනවා. අලුත් පාඩම් relative pronouns, conditional sentences, reported speech. ඒවා නැවත නැවත බලාගන්න. ඔයාලට අනිවාර්යෙන් එනවා. ඇත්තම කිව්වොත් 9 වසරේ තමයි 11 වසරටත් වඩා වැදගත් පොතේ තියෙන 9 වසරේ පොත. ඒක 11 වසරේ පොතටත් වඩා වැදගත්. ඉංග්‍රීසි හරි.
දැන් පොත් කියවනවා කියලා කිව්වනේ. මම ආසයි බෞද්ධ පොත් කියවන්න. කොහොමද කියන්නේ? I love to read Buddhist books. එතකොට අපි රීඩින් කියලා දාමුකෝ. ඒතර වඩා හොඳයි. I love reading මොනවද? Buddhist books, බෞද්ධ පොත්. Buddhist proper noun එකක් P should be capital. Religion එක නමක් B capital වෙන්න ඕන. මම ආසයි බෞද්ධ පොත් කියවන්න. හරි. මීට අමතරව මම ටීවී බලනවා. මොනවද? ටීවී එක බලන්නේ මොනවද? කාටුන්ද? නැහැ. අධ්‍යාපනික වැඩසටහන්. මීට අමතරව කියලා කියන්නේ apart from that. ලියගෙන apart from that කියන්නේ මීට අමතරව. මේ වගේ ඒවා පාවිච්චි කරනකොට ලස්සනයි පැරග්‍රාෆ් එක. වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. මීට අමතරව apart from that මම නරඹනවා. I watch පුරුද්දක් වශයෙන් බලන නිසා simple present tense I watch මම නරඹනවා. මීට අමතරව මම නරඹනවා. මොනවද? useful ප්‍රයෝජනවත්. අධ්‍යාපනික කියන්නේ educational. education අධ්‍යාපනය. educational කියන්නේ අධ්‍යාපනික. වැඩසටහන් කියන්නේ progress. හරි. මීට අමතරව මම නරඹනවා ප්‍රයෝජනවත් අධ්‍යාපනික වැඩසටහන් TV එකේ කියන්නේ on TV. on TV TV එකේ. හරි ක්‍රිකට් මැච් නෙමෙයි බලන්නේ. කාටුන් නෙමෙයි බලන්නේ. ටෙලිඩ්‍රාමාස් නෙමෙයි, ෆිල්ම්ස් නෙමෙයි. educational programs. අධ්‍යාපනික වැඩසටහන්. බලන්නේ නේද? අර ගුරු ගෙදර කියලා එහෙම යන්නේ. ආ YouTube එකේ තියෙන අධ්‍යාපනික ඒවා බලන්න හරි. හරි. ඊට පස්සේ කියන්න පුළුවන් මම නිතරම නරඹනවා ගුරු ගෙදර. දැන් අධ්‍යාපනික වැඩසටහන නමක් කියන්න පුළුවන්. හරි. මම උඩින් ලියනවා. ඔයගොල්ලෝ ඒ ඡේදෙම ලියන්න. simple present tense නිසා always නිතරම I always watch. මම නිතරම නරඹනවා. මොකද්ද? ගුරු ගෙදර. එහෙම නැත්නම් රූපවාහිනී ජාතික පාසල. ඔය දෙයක් දාන්න පුළුවන්. හරි. සමහරට ඒව කරන් ටීචර් කෙනෙක්ම මේක බලනවා වෙන්න පුළුවන්. එතකොට හොඳ ළමෙක් කියලා ලකුණු දෙන වැඩිපුර. හරි. මම physically active. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා මගේ යාළුවොත් එක්ක. කොහොමද කියන්නේ? I play cricket. ඔයගොල්ලෝ කරන්නේ වෙන ගේම් එකක් නෑ. ඒ ගේම් එකේ නම දාන්න. I play cricket. එතකොට උඩින් දාන්න sometimes කියලා. ඒක තවත් හොඳයි. sometimes සමහර වෙලාවට. sometimes කියලා උඩින් දාගන්න. හරි sometimes I play cricket. සමහර වෙලාවට මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. sometimes I play cricket කාත් එක්කද? with my friends. මගේ යාළුවොත් එක්ක. with කියන්නේ සමහර. හරි සමහර වෙලාවට මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කාත් එක්කද? මගේ යාළුවොත් එක්ක. අද දෙන්නේ sometimes. spelling දන්නවනේ? sometimes කියන්නේ සමහර වෙලාවට. sometimes I play. sometimes I play space කියලා ලියන්න. මෙතන ඊට පස්සේ තමයි එකටම ලියුවා. sometimes I play. සමහර වෙලාවට මම සෙල්ලම් කරනවා මොනවාද cricket with my friends. basic. කතා වාක්‍ය දෙකයි. ඡේදයක් ලියන්න කියන්නේ රචනාවක් නෙමෙයි. හරි. මම මගේ දෙමව්පියන්ටත් උදව් කරනවා මට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම. කොහොමද කියන්නේ?
I help my parents. subject එකක් තියෙනවා verb එකක් තියෙනවා object එකක් තියෙනවා මම උදව් කරනවා කාටද my parents හැම වෙලාවෙම කියන්න හරි ඉතින් අපි කියමුකෝ මට විවේකයක් ලැබෙනවා කියලා පොඩි ස්පේස් එකක් තියන්න I have free time මට ලැබෙනවා විවේක කාලයක් මට විවේක කාලයක් ලැබෙන හැම වෙලාවෙම කියලා එකක් අද්දට දාන්නවා ඒක තමයි වාක්‍ය දෙක සම්බන්ධ කරන conjunction එක සම්බන්ධීකරණ පදේ හැම වෙලාවෙම කියන්නේ whenever කියලා දීලා තියෙනනේ කලින් my mother brings chocolate whenever she goes to the market අම්මා මාකට් එකට යන හැම වෙලාවෙම chocolate ගේනවා එතකොට මෙතන කියන්නේ I help my parents මම උදව් කරනවා මගේ දෙමව්පියන්ට whenever I have free time මට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මේක එක වාක්‍යයක් ඒ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තෙල් පාටට තියෙන whenever කියන සම්බන්ධීකරණ පදේ ඒවා දැනුම පෙන්නන්න ඕන හැබැයි ඒවා පෙන්නන්න ගිහිල්ලා වරද්ද ගන්න එපා grammar mistakes can confidence ඇතුව වැරද්දක් නැතුව ලියන්න පුළුවන් කියලා පුළුවන් දන්නවනම් ඒ වගේ දීර්ඝ වාක්‍ය ලියන්න පුළුවන් නැත්නම් සරල වාක්‍ය ලියන්න ෂුවර් නැත්තම් එහෙම ෂුවර් කරගෙන ඉන්න හොඳට පාඩම් කරලා ඉන්න හරි අන්තිම වාක්‍යය මේක ලස්සනට අවසන් කරන්න පුළුවන් මගේ මතය අනුව in my opinion මගේ මතය අනුව කියලා කියන්නේ in my opinion කියන්නේ මතය in my opinion කියන්නේ මගේ මතය අනුව I spent මම ගත කරනවා මොකද්ද my free time මගේ විවේක කාලය කොහොමද in a meaningful manner අර්ථාන්විත ආකාරයකට meaning වලින් පිරිච්ච meaning කියන්නේ අර්ථය meaningful කියන්නේ අර්ථයෙන් පිරිච්ච අර්ථාන්විත manner කියන්නේ ආකාරය තේරුම් ලියා ගන්න manner ආකාරය meaningful කියන්නේ අර්ථවත් spend කියන්නේ ගත කරනවා ඒ වගේ වියදම් කරනකොට spend කියලා කියනවා හරි in my opinion के මගේ මතය අනුව I spend මම ගත කරනවා my free time මගේ විවේක කාලය කොහොමද අර්ථවත් ආකාරයකට එතන මේක ලස්සන වාක්‍යයක් එක්සැම් එකට එතකොට අන්තිමට මේක කියවන්නේ එයාට වැඩිපුර ලකුණු දෙන්න හිතෙනවා finished finish හරි හරි සර් නිසල් විභෝද ඉස්සර වීඩියෝ එක බලවද හරි සර් ඉස්සර වීඩියෝ එක බලවද ඔව් සර් ඔව් ඒක නෝට් එක ලියාගත්තනේ නෝට් එක ලියා ගන්න මේ අද මුල් ටික මම කරනවානේ ඒක බලන්න හරි YouTube දැම්මම මුල් ටික බලන්න හරි අපි වීඩියෝ එකට යමු